අපි හැමෝම දන්නවා විශේෂයෙන්ම 1920 දශකයේ අගභාගයේ සහ 1930 දශකයේ අපේ රටේ පමණක් නොව ලෝකේ මහා ආර්ථික අවපාතයක් ඇති වුණා. It was called the Great World Economic Depression. ජාතික වශයෙන්ුත් ජාත්‍යන්තර වශයෙන්ුත් රටවල් මට්ටමිනුත් ඒ කාලවකවානුවේ ආර්ථික ඛේදවාචකයන් රැසක් නිර්මාණය වුණා. නමුත් ඒ ආර්ථික අර්බුද සහ ඛේදවාචක නිවැරදි දැක්මක් තුළින් නිර්මාණශීලී විසඳුම් තුළින් මගහරවා ගන්නට රටවල් වලටත් ලෝකයටත් හැකියාව ලැබුණා. අපි හැමෝම දන්නවා ඇමරිකාවේ ජනාධිපතිව සිටි ෆ්‍රැන්ක්ලින් ඩෙලානෝ රූසවෙල්ට් නිව් ඩීල් නව ගනුදෙනු නමින් වැඩසටහනක් ඉදිරිපත් කරලා විශේෂයෙන්ම ඍජු රාජ්‍ය මැදිහත් වීම තුළ ඒ ආර්ථික අවපාතයෙන් ගොඩ එන්නට පිළියම් යෙදුවා. විශේෂයෙන්ම මේ අවස්ථාවේ මම සඳහන් කරන්නට කැමති හිටපු ප්‍රංශ ජනාධිපතිතුමා වර එක ප්‍රකාශ කරනවා මෙන්න මේ ආකාරයට. Faced with crisis, the man of character falls back on himself. He imposes his own stamp of action, takes responsibility for it, makes it his own. Charles de Gaulle. අර්බුදයකට මුහුණ පෑ කල්හි මනා චරිතයකින් හෙබි පුද්ගලයා ස්වයං විමසුමක නිරත වේ. සිය ක්‍රියාකාරීත්වය තුළින් තමාගේ අනන්‍යතාවය පළ කරන ඔහු ඒ සඳහා වගකීම බාර ගනිමින් එය ඔහුගේම කාර්යයක් බවට පෙරලා ගන්න. ගරු කතානායකතුමනි, අද වන විට අප මාතෘ භූමියත් දැවැන්ත ආර්ථික ව්‍යසනයකට මහා ඛේදවාචකයට මූණ දෙමින් සිටින මොහොතක එදා ලෝක ආර්ථික අවපාතය සිදු වුණු මොහොතේ ෆ්‍රැන්ක්ලින් ඩෙලානෝ රූසවෙල්ට් එවකට ඇමරිකානු ජනාධිපතිතුමා කටයුතු කරපු ආකාරය, ඒ වගේම චාල්ස් ඩි ගෝල් අපේ හිටපු ප්‍රංශ ජනාධිපතිතුමා ප්‍රකාශ කර ආකාරයට අපි මේ ප්‍රශ්නයට නිවැරදි දැක්මක් තුළින් මුහුණ දුන්නොත් අපිට මේන් ගොඩ එන්නට හැකියාව තිබෙනවා කියන එක මගේ කතාව ආරම්භයේදී ප්‍රකාශ කරන්න කැමතියි. ගරු කතානායකතුමනි, අද සම්ප්‍රදායෙන් බැහැරව ගිහිල්ලා අයවැය පිළිබඳව තිබෙන යෝජනා විවේචනය කරනවා වෙනුවට රට මුහුණ දෙන ප්‍රශ්නවලට අප විශ්වාස කරන විසඳුම් ලබා දෙන්නට අපි උත්සාහ කරන මේ අවස්ථාවේ අපි හැමෝම දන්නවා විවිධ ආර්ථික න්‍යායන් දිහා බැලුවහම බොහෝ න්‍යායන් අසමත් වෙලා තිබෙනවා රටේ ප්‍රශ්නත් ජනතා ප්‍රශ්නත් විසඳන්න. විටක නව ලිබරල් වාදය, තවත් විටක අන්තවාදී සමාජවාදය, තවත් අවස්ථාවක අන්ත දක්ෂිණාංශක කොන්සර්වටිව් ප්‍රතිපත්ති, තවත් අවස්ථාවක කමාන්ඩ් කන්ට්‍රෝල් ඉකොනොමික් සිස්ටම් එක, නව ලිබරල් වාදයෙන් නිර්මාණය වුණු ලුම්පන් ධනවාදය, මේ තුලින් ප්‍රශ්න විසඳනවා වෙනුවට රට තුල තිබෙන ආර්ථික අර්බුද වර්ධනය වෙලා තිබෙනවා. අද අපේ රටේ තිබෙන මේ බරපතල ප්‍රශ්න වලට මොනවද විසඳුම්? ප්‍රමුඛතව ගරු කතානායකතුමනි, ආර්ථිකයේ පිළිබඳව හොඳ අවබෝධයකින් රජයක් කටයුතු කරන්නට ඕන.
The government should have a proper comprehension of the economic fundamentals and principles. අද රටේ ප්‍රශ්නෙන් ගොඩ එන්නට, ආර්ථික අර්බුදෙන් ගොඩ එන්නට අප විශ්වාස කරනවා ශීඝ්‍ර ආර්ථික වර්ධනයක්, වේගවත් ආර්ථික වර්ධනයක් ක්‍රියාත්මක කරන්නට ඕන. හැබැයි ආර්ථික වර්ධනය සමබරව ක්‍රියාත්මක වෙන්නට ඕන. රට තුළ විෂමතා බෙදීම් ඇති නොකොට, ඌනතාවයන් ඇති නොකොට, සැමට සෞභාග්‍යය, සැමට ආදායම, සැමට වර්ධනය ලබා දෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට ඕන. අපි කිසිසේත්ම විශ්වාස කරන්නේ වෙළඳපොළ බලවේගවලට පමණක්, ඉල්ලුම සැපයීමට පමණක් මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා. මේට ඍජු රාජ්‍ය මැදිහත් වීම අවශ්‍යයි. We need proactive state intervention. We need strong leadership by the executive of the country. ඍජු රාජ්‍ය නායකත්වයක් රටට අවශ්‍ය වෙලාව. විශේෂයෙන්ම පුද්ගලික ව්‍යවසායකත්වය තුළ රටේ ධන උත්පාදන ක්‍රියාවලිය මානුෂීය ධනවාදී ප්‍රතිපත්ති තුළින් සිදු වෙනකොට, සමාජවාදී ප්‍රතිපත්ති කේන්ද්‍ර කරගත් සමසේ ආදායම් සම්පත් බෙදී යන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ගමනක් මේ රටට අත්‍යවශ්‍යව තිබෙනවා. සමාජ ආරක්ෂණය, සමාජ රැකවරණය, සමාජ සුබසාධනය, social welfare, social protection, social security, මේ සියල්ලක්ම ගම්‍ය වුණු ජනහිතකාමී ජනතාවාදී මානුෂීය ධනවාදී ප්‍රතිපත්තිය, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තිය අනුගමනය කරන්නට අද කාලය ලැබිලා තිබෙනවා. Mr. Speaker, we have to drive growth. අපි ආර්ථික වර්ධනය ශක්තිමත්ව කරගෙන යාම සඳහා මූලිකත්වය ලබා දෙන්නට ඕන. This can't be a singular effort. It has to be a combined effort. මේක එක පුද්ගලයෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ ක්‍රියාවලිය සියලු දෙනාම මුළු රටම ඒකරාශී වෙලා කළ යුතු ක්‍රියාවලියක්. මේ ක්‍රියාවලියේ අවසාන ඉලක්කය කුමක්ද? What is our ultimate aim and objective? Shared prosperity. සමෘද්ධිය බෙදා ගැනීම සමසේ ජන සමාජය තුළ. Equitable growth. සාධාරණ වර්ධනය. ඒ වගේම අපි වග බලා ගන්නට ඕන රාජ්‍ය මැදිහත් වීම තුළ එයින් පෞද්ගලික ව්‍යවසායකත්වයට අගතියක් සිදු නොවන ආකාරයට අපි කටයුතු කරන්නට ඕන. State intervention, government intervention should not crowd out private entrepreneurship. So, Honourable Speaker, we need to formulate a unique growth strategy to come out of this economic mess. Most call the present situation an economic quagmire. We are in a maze. We have to extricate ourselves from this disastrous situation. අද මේ සිදුවී තිබෙන මහා ව්‍යසනකාරී තත්ත්වෙන් අපි ගොඩ එන්නට ඕන. අපිට ගොඩ එන්න පුළුවන්. නිවැරදි දැක්මක් සහිතව. එක ප්‍රතිපත්තියක ඉඳගෙන එහාට මෙහාට වැනෙන්නේ නැතුව, ad hoc තීරණ ගන්නේ නැතුව, knee jerk reaction සරහා වැඩ කටයුතු කරන්නේ නැතුව, අපි එක consistent ගමනක්, එක ස්ථාවර ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්නට අපි කටයුතු කරන්නට ඕන. ඒ ආර්ථික වර්ධනය ශක්තිමත් කරනවා වගේම අද රට තුළ තිබෙන බරපතල ප්‍රශ්නයක් උද්දමනය. අද උද්දමන වේගය දල වශයෙන් කිව්වොත් 7.6ක් පමණ වෙනවා. ඒ වගේම ආහාර ශේෂ්ත්‍රයේ කේන්ද්‍ර කරගත් උද්දමනයේ දිහා බැලුවොත් 12.8ක් වෙනවා.
කොහොමද අපි උද්දමනයට විසඳුම් ලබා දෙන්නේ? How do we tackle inflation? If we are to tackle inflation, we have to comprehend the various aspects of inflation. Is it cost push inflation? Is it demand pull inflation? Is it inflation generated by excessive printing of money? මේ න්‍යායන් පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙන්නට ඕන. One must have the requisite intellectual capabilities to fathom the inflationary issues in our society. දැන් අද නූතන මුදල් න්‍යාය modern monetarism කියලා modern monetary theory කියලා අද ඊටාත්ම ශීඝ්‍ර ලෙස මුදල් අච්චු ගන්න. ඇත්ත වශයෙන්ම කරු කතානායකතුමනි අපිට ජාත්‍යන්තර මුදල් ලේඛකයක් නැහැ. ජාත්‍යන්තර මුදල් ලේඛකයක් නොමැති රටක මේ වගේ අසීමිත ලෙස මුදල් අච්චු ගැසීම තුළින් සිද්ධ වන්නේ මොකක්ද? ජීවන බර වැඩිවීම, ජීවන වියදම වැඩිවීම, ඉන්ෆ්ලේෂන් ඉහළ යෑම. අපි හැමෝම දන්නවා ලතින් ඇමරිකානු රටක වන ආජන්ටිනාවේ මේ මුදල් අච්චු ගැසීම නිසා මූණ දෙන්න සිදු වුණු ඒ දැවැන්ත ආර්ථික අර්බුදය රට තුල සිදුවිය යුත්තේ මුදල් මුද්‍රණය නොව මුදල් උත්පාදනයයි. ගරු කතානායකතුමනි උද්දමනය තුළින් මුළු ජන සමාජයම දුබල වෙනවා. මුදල් වල ක්‍රය ශක්තිය purchasing power එක පහළ වැටෙනවා. Honorable Speaker, inflation has a massive debilitating impact on the lives of the people of our country. The purchasing power of our currency is diminished. The real value of money gets degraded, gets devalued. ගරු කතානායකතුමනි එදා දේශපාලන ශාස්ත්‍රයේ පරුස වචනයක් හැටියට සලකපු මිල සූත්‍රය ගැන දැන් නිලධාරීන් කතා කරනවා. එදා මිල සූත්‍රය කිව්වහම අපේ ප්‍රතිපක්ෂ ආර්ථික විශේෂඥ එක දවසට තිබ්බා ප්‍රවෘත්ති සාකච්ඡා 3-4 තියලා අර තමන්ගේ ටියුෂන් පන්තිය ක්‍රියාත්මක කරනකොට අදහස් ඉදිරිපත් කරා වගේ බොරු බේගලද දැන් අන්න භාණ්ඩාගාරයේ ලේකම්තුමා ආටිගල මහත්මයා කියනවා මිල සූත්‍රයක් අපි කරමු. හැබැයි ඉතින් ආණ්ඩුව එකකද නැද්ද කියන එක ගැන ප්‍රශ්නයක් කියලා. Honorable Speaker, it's indispensable, it is vital that we adopt these policies through realism. We have to forget about our ideological idiosyncrasies. අපි මේ අපේ න්‍යායවලට රට වෙලා යට වෙලා මුරණ්ඩු වෙලා නොවෙනස්ව නම්‍යශීලී නොවි එක තැනකම ඉඳීම තුල සිදුවන්නේ රටට ඉමහත් හානියක්. Unemployment, විරකියාව මේ ප්‍රශ්නයට ඉක්මන් විසඳුමක් අවශ්‍යයි. ඇත්ත වශයෙන්ම මේට තිබෙන එකම විකල්පය තමයි රට තුල කාර්මික නිෂ්පාදන විප්ලවයක් දියත් විය යුතුයි. එය රාජ්‍ය අංශයත් පෞද්ගලික අංශයත් දෙකම මූලිකත්වය අරගෙන ක්‍රියාත්මක වෙන ක්‍රියාවලියක් වන්නට ඕන. කර්මාන්ත ශාලා බිහිවීම තුල කර්මාන්ත කලාප නිර්මාණය වීම තුල ඒ ධන උත්පාදන ක්‍රියාවලිය තුල ආර්ථිකය වර්ධනය වෙනවා. කර්මාන්ත ශාලා බිහි වෙනවා. රැකියා ප්‍රශ්නය විසඳෙනවා. ඒ වගේම අපනයන කර්මාන්ත ශාස්ත්‍රයේ ශක්තිමත් වීම තුල විදේශ විනිමය රටට අත්‍යවශ්‍යම දෙයක් වන විදේශ විනිමය උපයන්න පුළුවන්. දැන් ගරු කතානායකතුමනි අද අපි හැමෝම දන්නවා
මේ තරම්වත් අපේ රට පොඩ්ඩක් හුස්ම ගන්නේ ඇඟලුම් කම්හල් 200 වැඩසටහනේ සාර්ථකත්වය තුල. දැන් ඒවට මොනවද ඒ කාලේ අපේ ප්‍රතිපක්ෂ කණ්ඩායම් කිව්වේ? ප්‍රේමදාස ගමේ කොල්ලෝ කෙල්ලෝ ලව්වලා සුද්ධියන්ට යට ඇඳුම් මස්සවන කර්මාන්තය ගෙනාවයි කිව්වා. දැන් හැමෝටම තේරෙනවා ඇඟලුම් කර්මාන්ත ශාස්ත්‍රය හරහා මේ අර්බුදකාරී තත්ත්වය තුල විදේශ විනිමය ප්‍රශ්නයට එයින් ලැබෙන ඉමහත් සහයෝගය. ඒ වගේම ගරු කතානායකතුමනි, මේ රට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නට නම් අපේ ආයෝජනය අපි වර්ධනය කරන්නට ඕන. අපේ ඉතිරි කිරීම අපි වර්ධනය කරන්නට ඕන. දැන් අද බරපතල ප්‍රශ්නයක් තිබෙනවා. කොහොමද ඉතිරි කිරීම ප්‍රවර්ධනය කරන්නේ? අද මේ රජයට උද්දමනය පාලනය කරන්නට බැරි වෙලා තිබෙනවා. ඉතිරි කිරීම වර්ධනය වන්නේ මූර්ත පොලි අනුපාතය ධන තැනක තියෙනවා නම්. අද උද්දමනය වර්ධනය වීම නිසා නාමික පොලි අනුපාතයෙන් උද්දමනය ප්‍රතිශතය අඩු කරනකොට අද ඇත්ත වශයෙන් රටේ තිබෙන්නේ ඍණ මූර්ත පොලි අනුපාතයක්. එවන් තත්ත්වයක් තුළ කොහොමද අපි ඉදිරි කිරීම වර්ධනය කරන්නේ? අපි හැමෝම දන්නවා 60 දශකයේ 70 දශකයේ ජපානයේ මහා දැවැන්ත අපනයන ආර්ථිකයක් නිර්මාණය කළේ කොහොමද? ආයෝජනය වැඩි කරලා. කොහොමද ආයෝජනය වැඩි වුණේ? ඉහළ ඉතිරි කිරීමේ ප්‍රතිශතයක් නඩත්තු කරපු නිසා. ඒ වගේම ගරු කතානායකතුමනි, රට තුළ ආයෝජනය ප්‍රවර්ධනය කරන්නට ඕන. ඍජු විදේශ ආයෝජනවලට අපි මුල් තැනක් ලබා දෙන්නට ඕන. පහසුකම් සපයන්නට ඕන. We have to facilitate foreign direct investments. ගරු කතානායකතුමනි, මං කැමති මේ අවස්ථාවේ 2020 වසරේ ලෝකේ මේ මහා කොරෝනා අර්බුදයේ ක්‍රියාත්මක වෙන මොහොතේ විවිධ රටවල් ලැබපු ඍජු විදේශ ආයෝජන පිළිබඳව සංඛ්‍යාලයක ඉදිරිපත් කරා. World Investment Report, source UNCTAD data. බංග්ලාදේශයට ලැබුණා 2020 ඍජු විදේශ ආයෝජන FDI flows 2600 million මිලියන 2600ක්. කැම්බෝඩියාවට මිලියන 3600ක්. චීනයට මිලියන 1493ක්. හොංකොං මිලියන 1191ක්. ඉන්දියාව මිලියන 64.1ක්. මේ ඔක්කොම ඇමරිකානු ඩොලර්. මැලේසියාව බිලියන 3.5ක්. සිංගප්පූරුව බිලියන 90.6ක්. සමාවෙන්න ඉන්දියාව බිලියන 64.1ක්. මිලියන නෙවෙයි. හොංකොං බිලියන 119.1ක්. චීනය බිලියන 149.3ක්. වියට්නාමය බිලියන 15.8ක්. එතකොට ශ්‍රී ලංකාව මිලියන 400යි. වියට්නාමයේ, සිංගප්පූරුවේ, මැලේසියාවේ, ඉන්දියාවේ, හොංකොං, චීනය, කාම්බෝජ, බංග්ලාදේශයේ ඉහළ ඍජු ආයෝජන ප්‍රමාණයක් ලබන්නට අපේ රට නොලබන්නටත් හේතු මොකක්ද? මේ කාරණාව පිළිබඳව ගැඹුරින් හිතලා බලන්නට ඕන. ගැඹුරින් සොයා බලන්නට ඕන. මේ තත්ත්වය නිවැරදි කරගන්න මොකක්ද අපි කරන්නට ඕන? ගරු කතානායකතුමනි, අපේ රටේ ease of doing business ව්‍යාපාරවල නිරත වීමේ දර්ශකය, පහසුකම් සැපීමේ දර්ශකය අපි ඉහළම තැනකට එන්නට ඕන. බලන්න 2014යි 2019 කියන කාලවකවානුව තුල රටවල් 190කින් 2014
142 වෙනි තැනේ හිටපු ඉන්දියාව 2019 වෙනකොට 63 දක්වා ඉහළට ආවා. රටවල් 190කින්. මොනවද මේගොල්ලෝ කරේ? ease of doing business index එක ඉහළ ගන්නට. පහසුකම් ලබා දුන්නා. ව්‍යාපාරයක් පටන් ගන්නකොට. ඉදිකිරීමේ අවසර පත්‍ර ලබා දුන්නා. විදුලි වල පහසුකම් ලබා දුන්නා. දේපලක් රෙජිස්ටර් කරනකොට පහසුකම් ලබා දුන්නා. access to credit, protecting investors, taxes, trading across borders, enforcing contracts. පුදුම පහසුකම් ප්‍රමාණයක් ලබා දුන්නා. එදා එසේ කරා නම් ඇයි අපේ රටේ කරන්නට බැරි? ඉන්දියාව කරා නම් ඇයි අපේ රටේ කරන්නට බැරි? ඇයි අපිටත් බැරි මේ ease of doing business index එකේ දර්ශකයේ ඉහළ තැනකට එන්න? ඒ වගේම corruption perception index, රට තුල දූෂණය, වංචාව, හොරකම අවම කෙරෙන වැඩපිළිවෙලක්, යාන්ත්‍රණයක්, ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වෙන්නට ඕන. මේ දූෂණය අවම කිරීමේ ක්‍රියාවලිය නිර්දේශපාලනීකරණයට ලක් කරන්නට ඕන. එක් පුද්ගලයෝ කේන්ද්‍ර කරගෙන දූෂණය අවම කිරීමේ වැඩසටහන් දේශපාලඥයෝ ක්‍රියාත්මක කිරීම රටට සුදුසු නැහැ. විනිවිද භාවයෙන් යුක්ත වූ යාන්ත්‍රණයක් තියෙන්නට ඕන, දේශපාලන ඇඟිලි ගැසීම් වලින් තොර. විශේෂයෙන්ම රට දූෂිත රටක් නොවන බවට ලෝකයේ ප්‍රචලිත වෙනකොට ඕනම ආයෝජකයෙකුට කැමැත්ත පළ වෙනවා අපේ රටට ඇවිල්ලා ඒ ආයෝජනය ශක්තිමත් කරන්න. And also, Mr. Speaker, we need a champion. We need a champion to promote foreign direct investment. රටේ රාජ්‍ය නායකයා ප්‍රමුඛ ආණ්ඩුව මේ රටට ඍජු විදේශීය ආයෝජන ගෙනීමේ ඒ ප්‍රමුඛතම ක්‍රියාවලිය පුද්ගලිකව මෙහෙවන්නට ඕන. තමුන්නාසලට මතක ඇති එදා දෙපැත්ත පත්තු වෙන විලක්කුවක් රට යුද්ධ දෙකක් ක්‍රියාත්මක වෙනකොට පොලිමට ආව විදේශ ආයෝජකයෝ ඇඟලුම් කර්මාන්ත ශාස්ත්‍රයේ ආයෝජනය කරා. මොකක්ද ඒකට හේතුව? රටේ රාජ්‍ය නායකයා ඍජු විදේශ ආයෝජන ප්‍රචලිත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රමුඛම තැනේ හිටියා. ඍජුවම හමු වුණා. පැය 24න් 48න් 72න් අනුමැතියන් ලබා දුන්නා. මුළු ලෝකෙම දැනගත්තා කෙතරම් දේශපාලන ආරක්ෂක ප්‍රශ්න තිබුණත් ශ්‍රී ලංකාවේ ආයෝජනය කරනකොට යම් ප්‍රතිලාභයක් ලැබෙනවායි කියලා. එවන් වාතාවරණයක් අපේ රටේ අවශ්‍යයි. ගරු කතානායකතුමනි, ඇත්ත වශයෙන්ම කතා කරනවා නම් one stop shop එකක් අවශ්‍යයි ජනාධිපති ලේකම් කාර්යාලය. ජනාධිපති ලේකම් කාර්යාලයේ one stop shop එකක් ස්ථාපනය කරලා මේ රටට ඍජු විදේශ ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන්නට හැකියාව ලැබෙනවා. අපි අහන්නට ඕන වියට්නාමයට පුළුවන් නම්, කැම්බෝඩියාවට පුළුවන් නම්, ඉන්දියාවට පුළුවන් නම් ඇයි අපිට බැරි? අලුත් ආයෝජන ව්‍යුහයක් රට තුල ක්‍රියාත්මක කරන්නට ඕන. ආකර්ශනීය ආයෝජන පැකේජයක් ආයෝජකින්ට ලබා දෙන්නට කටයුතු කරන්නට ඕන. ගරු කතානායකතුමනි, ඇත්ත වශයෙන්ම මම කියන්න කැමති අනගි භවනීය අවස්ථාවක් මේ කොවිඩ් සමයේ අපේ රටට ලැබුණා. නමුත් ඒ අවස්ථාව අහිමි කරගත්තා. අපි හැමෝම දන්නවා කොවිඩ් ආරම්භයේදී, ඒ වගේම අර්බුදය උත්සන්න වෙනකොට බොහෝ ඇමරිකානු, දකුණු කොරියානු, ඒ වගේම ජපන් ආයෝජන චීනෙන් පිටතට ගියා. ඒකට කිව්වේ capital flight, outward flight, capital flight out of China. මොකක්ද ඉන්දියාව කරේ? ඉන්දියාවේ අග්‍රාමාත්‍ය කාර්යාලය තුල වෙනමම one stop shop එකක් හැදුවා. වෙනමම ටීම් එකක් හැදුවා. ඒ ටීම් එක ලයිස්තුගත කරා චීනෙන් එළියට යන ආයෝජන. ඒ ටීම් එක ඒ ආයෝජකින් සමග සාකච්ඡා කරලා බහුතර ආයෝජනය ඉන්දියාවට ගෙන්න ගත්තා. මේ දේම වියට්නාමයක් කරා. මේ දේම කැම්බෝඩියාවක් කරා. ඇයි ශ්‍රී ලංකාව නොකරේ?
ඇයි මේ රටේ ආණ්ඩුව ඒක නොකරේ? අවස්ථා ගණනාවකදී මේ පාර්ලිමේන්තුවේ මම මේ යෝජනාව ඉදිරිපත් කරා. සුපුරුදු ආකාරයට විහිළු කරා. සුපුරුදු ආකාරයට hina වුණා. නමුත් එදා විහිළු කරපු hina වෙන් සංග්‍රහයක් ඉදිරිපත් කරපු හැමෝටම දුක් වෙන්න සිද්ධ වෙලා තිබෙනවා. ගරු කතානායකතුමනි, රට මුහුණ දෙන තවත් ආර්ථික අර්බුදයක් තමයි ත්‍රිත්ව හිඟය. We have triple deficits. අපිට බජට් ඩෙෆිසිට් එකක් තියෙනවා. ට්‍රේඩ් ඩෙෆිසිට් එකක් තියෙනවා. බැලන්ස් ඔෆ් පේමන්ට්ස් ඩෙෆිසිට් එකක් තියෙනවා. අයවැය හිඟය, වෙළඳ හිඟය, ගෙවුම් ශේෂ හිඟය. මේ ප්‍රශ්නවලට ඉක්මන් විසඳුම අවශ්‍යයි. අනවශ්‍ය වියදම් කප්පාදු කරන්නට ඕන. කේන්ද්‍රගත ආයෝජන ක්‍රියාදාමයන් වලට රාජ්‍ය සම්පත්, රාජ්‍ය මූල්‍ය ශක්තිය යොදවන්නට ඕන. කාර්යක්ෂම ප්‍රගතිශීලී බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්නට ඕන. බදු කොමිසමේ යෝජනා ටික ක්‍රියාත්මක කරන්නට ඕන. ගිය ආණ්ඩුවෙනුත් ඒක කෙරුන්නේ නැහැ. මේ ආණ්ඩුවෙනුත් ඒක කෙරෙන පාටක් නැහැ. බදු ප්‍රතිපත්තියේ සහ මුලින්ම වෙනසක් සිද්ධ වෙන්නට ඕන. ඒට තිබෙන්නා වූ සියලුම බාධක අපි ඉවත් කරගන්නට ඕන. අනවශ්‍ය වියදම් අවමය කිරීම තුළින් සමස්ත රාජ්‍ය වියදමෙන් 10%ක් 15ක් දල වශයෙන් බිලියන 400ක් 500ක් ඉතුරු කරගන්නට පුළුවන්. ඒ තුලින් ඍජු රාජ්‍ය මැදිහත් වීම තුල රට තුල ආයෝජනය ප්‍රවර්ධනය කරන්නට පුළුවන්. දරු කතානායකතුමනි, අපි මුහුණ දෙන තවත් බරපතල ප්‍රශ්නය විදේශ විනිමය ප්‍රශ්නය. Foreign exchange reserves are dwindling. අපේ විදේශ සංචිත පහළ වැටමින් තියෙනවා. ඔක්තෝබරයේ අග වෙන විට බිලියන 2268ක් ඇමරිකානු ඩොලර් තිබුණේ. හැබැයි මතක තබා ගන්න, ඉදිරි මාස 3 තුල ඇමරිකානු ඩොලර් 1047ක් ණය ගෙවන්න තියෙනවා. ඉදිරි මාස 3ත් මාස 12ත් අතර තවත් ඇමරිකානු ඩොලර් මිලියන 5674ක් ගෙවන්න තියෙනවා. මුළු මනින්ම ඉදිරි වසර තුල ඩොලර් මිලියන 6721ක් ගෙවන්නට තියෙනවා. නමුත් රටේ තියෙන සංචිත ප්‍රමාණය ආනයන ප්‍රමාණයෙන් ගත්තොත් මාස එකමාරයි තියෙන්නේ. ඒක තමයි ප්‍රශ්නය, ඒක තමයි තත්ත්වය. මොකද්ද විසඳුම? ගරු කතානායකතුමනි, බොහෝ ආර්ථික විද්‍යාඥයින් කියන ආකාරයට මේ ෆික්ස්ඩ් එක්ස්චේන්ජ් රේට් ක්‍රමවේදය එක හරියන්නේ නැහැ. එයින් සිදුවෙනවා නම් සිදුවෙන්නේ සංඛ්‍යාලයක ඔප්පු කරලා තිබෙනවා. ඇත්ත වශයෙන්ම රෙමිටන්සස් හිටන් අඩු වෙලා තියෙනවා. දැන් ගිය වසරේ අපි ගත්තොත් මිලියන 700ක්ව තිබුණු ඒ රෙමිටන්සස් මේ වසරේ, මම කියන්නේ මාසික ෆිගර් එක, මේ වසරත් එක්ක සංසන්දනය කරනකොට හරි අඩකින් අඩු වෙලා තියෙනවා. මිලියන 300ක් වෙලා තිබෙනවා. මොකද්ද මේකෙන් ඇති වෙන ඵල විපාක? සැපයුම් ජාලය සම්පූර්ණයෙන්ම කර්මන්නේ වෙනවා. අද පෝලිං යුගයේ නිර්මාණය වෙලා තිබෙනවා. 70 77 අවතාරය අද යථාර්ථයක් බවට පත් වෙලා තිබෙනවා. ගෑස් පෝලිම, භූමි තෙල් පෝලිම, තෙල් පෝලිම, කිරිපිටි පෝලිම, හාල් පෝලිම, පරිප්පු පෝලිම, අත්‍යවශ්‍ය භාණ්ඩ පෝලිම. මිනිස්සුන්ට මේව දරා ගන්න බෑ. මිනිස්සු අන්ත දුක්ඛිත තත්ත්වයට පත් වෙලා සිටින්නේ. මේවට විසඳුම් අවශ්‍යයි. මොකද අපි කරන්නට ඕන? ශක්තිමත් ස්ථාවරයක ඉඳගෙන අපි නැවත සාකච්ඡා කරන්නට ඕන loan rescheduling ගැන. We have to go for a renegotiation to reschedule our loans. ඒවට අපි කතා කරන්න ඕන මූල්‍ය ආයතන වලට. ජාත්‍යන්තර ආයතනත් එක්ක ගනුදෙනු කරන්නට ඕන. ජාත්‍යන්තර ආයතන එක්ක ගනුදෙනු කිරීම වරදක් නෙවෙයි. හැබැයි ගනුදෙනු කරනකොට ශක්තිමත් ස්ථාවරයක ඉඳගෙන අපේකම රටේකම අපේ අයිතිය
අපේ අවශ්‍යතාවය නැෂනල් ඉන්ට්‍රස්ට් එක ජාතික අවශ්‍යතාවය රැකගෙන විදේශ ආයතන ඉදිරියේ පින්සින්දු වෙන්නට යන්නේ නැතුව හිඟා කන්න යන්නේ නැතුව හොඳ ශක්තිමත් තැනක ඉඳගෙන හොඳ සාකච්ඡාවකට යන්න පුළුවන්. We have to do that. අපි රීනෙගෝෂিয়েට් කරන්නට ඕන අපේ ලෝන්ස් ටික. අපි රීෂෙඩියුල් කරන්නට ඕන අපේ ලෝන්ස් ටික. මේක තමයි සත්‍යය, මේක තමයි යථාර්ථය. විපක්ෂයෙන් අපි සූදානම් ඒට සහයෝගය ලබා දෙන්න. අපි පිටරටවල් වලට කියන්නේ අපේ රටට ආධාර උපකාර කරන්න එපයි කියලා. එහෙම කාලයක් තිබෙන්නට ඇති. ඒ සංස්කෘතිය අපි අනුගමනය කරන්නේ නැහැ. යුරෝපා හවුල අපෙන් අහනකොට GSP+ ගැන මොකද අපි කිව්වේ? අපි කිව්වා කරුණා කරලා ඒක දිගටම ක්‍රියාත්මක කරන්නයි කියලා. හැබැයි ඒ වගේම යුරෝපා හවුලට කිව්වා කරුණා කරලා GSP+ දෙනවා වගේම මේ රටේ මානව අයිතිවාසිකම්, සිවිල් අයිතිවාසිකම්, ආර්ථික අයිතිවාසිකම්, සමාජීය අයිතිවාසිකම්, ආගමික අයිතිවාසිකම්, සංස්කෘතික අයිතිවාසිකම් ආරක්ෂා වෙන ආකාරයට රජයටත් උපදෙස් දෙන්නේ කියලා. රජයට සමා වෙන්න උපදෙස් නෙමෙයි, වැරදි වචනය. යෝජනා කරන්නයි. ඒක අපි කිව්වා. ඒ කියන දේවල් අපි හංගන්නට යන්නේ නැහැ. මොකද ඒක තමයි තිත්ත ඇත්ත. කවදාවත් රට විනාශ කරලා රට අකර්මණ්‍ය කරලා කවුරු ආණ්ඩු බලය ගත්තත් ඒකෙන් රටට හොඳක් වෙන්නෙත් නැහැ, ජනතාවට හොඳක් වෙන්නෙත් නැහැ. කාටවත් හොඳක් වෙන්නේ නැහැ. අපි මේ රට රැක ගන්නට ඕන. අපි මේ රට ආරක්ෂා කරන්නට ඕන. ඒ නිසා කඩිනමින් ගත යුතු තීන්දුව තීරණ වලට ප්‍රවේශ වන්න. දැන් තටම හිටිය ඇති. You have to talk with the international financial institutions, the international monetary agencies. You have to ask for a fresh financial assistance program. අලුත් මුදල් ආධාරක වැඩපිළිවෙලක් ගැන සාකච්ඡා කරන්න. එහෙම නැතුව මේකෙන් ගොඩ එන්නට බෑ. මේ එදා වේල ටුවර්ස් යන්නේ. මේ මොහොතින් මොහොත තප්පරෙන් තප්පරය හුස්ම ගන්න ක්‍රමයක් යන්නේ. මේක කොතනක හරි මේකේ අවසානය එනවා. අවසානය එනකොට මහා ආර්ථික විනාශයක් සිදු වෙනවා. It will be an economic catastrophe. The country will face economic Armageddon. මම මේ වචන දෙක පාවිච්චි කරනවා. It will be a cataclysmic disaster. මේ වචන භාවිතයට සමහරෙක් අකමැති. අකමැතියට මම කියනවා තේරෙන්නේ නැත්නම් ශබ්දකෝෂයක් අරගෙන ඉගෙන ගන්න. මොකද අපි රටක් හැටියට අපි ඉදිරියට යන්න ඕන ප්‍රගතිය, ඉදිරි දැක්ම, දියුණුව. We have to progress. We must not have a retardation mentality. ප්‍රතිගාමී මානසිකත්වයකින් රටකට ඉදිරි ගමනක් නැහැ. නිසා ගරු කතානායකතුමනි, ශ්‍රමික ප්‍රේෂණ අපි වැඩි කරන්නට ඕන. අපනායන ඉපැයීම් මාර්ග වර්ධනය කරන්නට ඕන. සංචාරක ක්ෂේත්‍රයේ ඉපැයීම අපි ඉහළට ගෙනියන්නට ඕන. දැන් බලන්න ගරු කතානායකතුමනි, ගරු මුදල් ඇමතිතුමත් සිටින මේ මොහොතේ ඔබතුමාම දන්නවා සංචාරක ක්ෂේත්‍රය කොයි තරම් දායකත්වයක් රටට ලබා දෙනවද කියලා. 2018 ගත්තොත් ඇමරිකානු ඩොලර් මිලියන 4381ක්. 2019 ගත්තොත් ඇමරිකානු ඩොලර් මිලියන 3687ක් මේ ඉන්බවුන්ඩ් ටුවරිසම් සෙක්ටර් එකෙන් අපිට ලැබුණා. නමුත් අයවැය මොකක්ද සංචාරක ක්ෂේත්‍රයට ලබා දීලා තිබෙන ශක්තිය? කිසිම දෙයක් ලබා දීලා නැහැ. කිසිම සාහනයක් ලබා දීලා නැහැ. ඍජු සහ වක්‍ර රැකියා ලක්ෂ 10ක් පමණ තිබෙනවා. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා, අඩුපාඩුවක් තියෙනකොට පොඩ්ඩක් නතර වෙලා ඒක සංශෝධනය කරන එක වරදක් නෙවෙයි. අපිත් ඔබතුමාලට සහයෝගය ලබා දෙන්න. මේ සංචාරක ක්ෂේත්‍රයට දිරිගැන්වීමක් ලබා දෙන්නට ඔබතුමාගේ අයවැය යෝජනා සංශෝධනය කරා. මේ සංචාරක ක්ෂේත්‍රය අපේ රටට වැදගත්. විදේශ විනිමය ඉපැයීමට අති වැදගත් ක්ෂේත්‍රයක්. අද මුළු සංචාරක ක්ෂේත්‍රයම කඩා වැටිලා. සංචාරක ක්ෂේත්‍රයේ බොහෝ දෙනා මානසිකව වැටිලා. ඒ අය කියනවා අපේ ප්‍රශ්නය යම්කිසි කල් ගැනීමක් නම් සිදු වෙලා තිබෙනවා. There's been a postponement of our problem. අපේ ප්‍රශ්නය කල් දාලා තියෙනවා.
හැබැයි ඉදිරියේදී ඔය මොරටෝරියම් හරහා නතර කරපු ලෝන්ස් ඔක්කොම අගට එක්කහුව වෙලා අලුත් වැඩිපුර පොලියක් එක්ක තමයි ගෙවන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒක ප්‍රශ්නෙට විසඳුමක් නෙවෙයි. It's not a solution to the problem. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ සංචාරක ක්ෂේත්‍රය ගැන දැඩි අවධානයක් යොමු කරලා අයවැය යෝජනාවල නොමැති සහන වහාම ලබා දෙන්නට ඔබතුමා කටයුතු කරන්න. ඒක මදි පුංචිකමක් කියලා හිතන්න එපා. නම්‍යශීලීත්වය සත්‍ය අවබෝධ කරගෙන වෙනස් වීම ඒක මදිකමක් නෙවෙයි. අපි හැමෝටම වරදින තැන් තියෙනවා. ආණ්ඩුවට විතරක් නෙවෙයි අපිටත් වරදික. වැරදුණු තැන වරද්ද පිළි අරගෙන පොඩ්ඩක් ආපස්සට හැරිලා බලලා ඒක සංශෝධනය කරගෙන යන එක ඒක හොඳ දෙයක්. ඒක සමච්චලයට කාරණාවක් නෙවෙයි. ඒ වගේම ගරු කතානායකතුමනි, ගරු අමාත්‍යතුමනි, ඔබතුමත් අපි සීලු දෙනත් දන්නවා බොහෝ රටවල් වල කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත සහ ව්‍යවසායකේ රටේ ආර්ථික එන්ජිමයි. Small and medium sized enterprises are the engine of economic growth. අපේ රටේ මේ දත්තවලට අනුකූලව දල දේශීය නිෂ්පාදනයේ 52% දායකත්වය ලබා දෙන්නේ කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත. එවන් ඒකක ලක්ෂ 10කට වැඩි ප්‍රමාණයක් සිටිනවා. සමස්තයක් හැටියට මේ තියෙන දත්ත අනුව ලක්ෂ 22ක පමණ ප්‍රමාණයක් මේ කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තවල නියැලෙනවා. ඒ කියන්නේ 300කට අඩු ප්‍රමාණයකට රැකියාව ලබා දෙන වාර්ෂික ආදායම මිලියන 750කට අඩු කර්මාන්ත ශේෂ්ත්‍රය. මේවා දිරිගන්වන්නට අපි කටයුතු කරන්නට ඕන. මේවා පිළිබඳව අවධානය යොමු කරලා තිබෙනවා. ප්‍රමාණවත් මදි කියන එකයි අපේ අදහස. ඒ වගේම ගරු කතානායකතුමනි, මම තරයේ විශ්වාස කරනවා ඉතාමත්ම ඉක්මනින් අපේ රට තුළ ඩිජිටල් විප්ලවය ක්‍රියාත්මක කරන්නට ඕන. අපිට ඉහළ මට්ටමේ රැකියාව විශාල සංඛ්‍යාවක් උත්පාදනය කරන්නට පුළුවන්. ෆයිබර් ඔප්ටික් සම්බන්ධතා පුළුල් කරන්නට ඕන. ස්ථාවර මාර්ග ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශවල ජංගම සම්බන්ධතා පුළුල් කිරීම, බහු සේවා සම්පාදන ආයතන වලට පහසුකම් සැපීම, චන්ද්‍රිකා සම්බන්ධතා මේවා ප්‍රවර්ධනය කරන්නට ඕන. උපකරණ වලට විශේෂ අවධානයක් යොමු කරලා බොහෝ දෙනෙකුට උපකරණ ලබා ගැනීමේ හැකියාව ලබා දෙන්නට ඕන. තොරතුරු තාක්ෂණ පාසල් අධ්‍යාපනය පුළුල් කරන්නට ඕන. ඊට සමගාමීව සියලුම ජාතික අධ්‍යාපන විද්‍යාර්ථයන්හි විෂය ධාරාව නොසලකා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමගින් තොරතුරු අධ්‍යාපනය ක්‍රියාත්මක කරන්නට ඕන. විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනයන්හි තොරතුරු තාක්ෂණ විෂය ප්‍රවර්ධනය කරන්නට ඕන, ව්‍යාප්ත කරන්නට ඕන. උසස් අධ්‍යාපන ආයතනයන්හි විෂය ධාරාවන් නව යුගයේ විෂයන් විශ්වවිද්‍යාල විෂය පැතිකඩ තුළට ඇතුළත් කරලා ඒවා ඉගැන්වීමට සුදුසු කතිකාචාර්යවරුන් බඳවා ගන්නට ඕන. දැන් අපේ ඉලක්කයක් තියෙන්නට ඕන අඩුම ගානේ 2020 වෙනකොට ඇමරිකානු ඩොලර් බිලියනයක ශක්තියක් ලැබපු තොරතුරු තාක්ෂණ ශේෂ්ත්‍රය අඩුම ගානේ 2022-23 වෙනකොට ඩොලර් බිලියන 5 දක්වා වර්ධනය කිරීමේ සැලැස්මක් තිබෙන්නට ඕන. ඒ සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කරන්නට ඕන. නව ව්‍යාපාර සඳහා සුදුසු පරිසරයක් බිහි කරන්නටත් ඕන. ඔබතුමා දන්නවා යුනිකෝන් ෆර්ම්ස්, යුනිකෝන් ඉන්ඩස්ට්‍රීස් ඇමරිකානු ඩොලර් බිලියන ගණනක ආදායම ටර්නෝවර් තියෙන ඒ යුනිකෝන් ඉන්ඩස්ට්‍රීස් ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් අපේ රටේ හදන්නට ඕන. ඒ සඳහා ඍජු රාජ්‍ය මැදිහත්වීම ලබා දෙන්නට ඕන. ඒ වගේම බුද්ධි ගලණය ආපසු හරවන පැහැදිලි විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට ඕන. ඒ වගේම ගරු කතානායකතුමනි, මේ අවස්ථාවේ මම සඳහන් කරන්න කැමති කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සිදු වී තිබෙන ඒ දැවැන්ත ප්‍රශ්නය, ඒ මහා ඛේදවාචකය. ගරු කතානායකතුමනි, මේ වසරේ මගේ මතක හැටියට අප්‍රේල් හෝ මැයි මාසේ ආණ්ඩුව එකවරම තීන්දුව කරා රසායනික පොහොර තහනම් කරන්න. ඒකෙන් පුදුම තිගැස්මක්, පුදුම ෂොක් එකක් මේ කෘෂිකර්ම ක්ෂේත්‍රය සිද්ධ වුණා. ඒක තමයි සත්‍ය.
ඒක තමයි යථාර්ථය. විද්‍යාඥයින් මොකද්ද කියන්නේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ? හොඳම අස්වැන්න ලබන්නට නම් කාබනික පොහොර රසායන පොහොර මිශ්‍රණයක් ලබා දෙන්නට ඕන. බතලකොට පරීක්ෂණයෙන් ඒක ඔප්පු වෙලා තියෙනවා. කාබනික පොහොර පමණක් පාවිච්චි කරොත් 21.5 සිට 31 දක්වා අස්වැන්නේ අඩුවීමක් සිද්ධ වෙනවා. මේක පාලකයෝ පිළිගන්නට ඕන. මේක තමයි යථාර්ථය. මේක තමයි සත්‍යය. මේක තමයි නිවැරදි දත්ත. මේක තමයි විද්‍යාව. මේක තමයි විද්‍යාත්මක තීන්දුව. ගරු කතානායකතුමනි, නමුත් මොකද්ද සිද්ධ වුනේ? සත්‍ය ඉදිරියේ ඍජුව හිටියා. සත්‍ය වෙනුවෙන් නෙවෙයි, මිත්‍යාව වෙනුවෙන්. වැරදි දත්ත වෙනුවෙන්. එයින් සිදු වෙලා තිබෙන මහා ඛේද වාචක. අද කෘෂි කර්මාන්තයේ දෙවන්ත ඛේද වාචකයක් සිද්ධ වෙලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි. අද රටවල් අපිට අභියෝගය කරනවා. ඒ රටවල් වල බහුජාතික සමාගම් අභියෝග කරනවා. මේ රටේ ශාක නිරෝධායන සේවය නුසුදුසුයි කියපු පෝර පිටමං කරලා යවුවෙන් පස්සේ ගිහිල්ලා ආපහු එනවා. ආපහු ඇවිල්ලා වෙරළ තීරුවේ සංචාරය කරනවා. විවිධ නියෝජිතින් දමලා බලපෑම් කරනවා. ඇමතිවරුන්ට යන්න සිද්ධ වෙනවා තානාපතිවරු හමු වෙන්න. ඒක අනිත් පැත්තයි සිද්ධ වෙන්නේ. The reverse should happen. The ambassadors and the high commissioners should pay courtesy calls on the ministers. It's the other way around. ඒක අනිත් පැත්ත සිද්ධ වෙන්නේ. අවසානයේ මොකද්ද සිද්ධ වෙලා තිබෙන්නේ මේ පෝර ඛේද වාචකයේ තුල? අවසානයේ අපේ රටට සිද්ධ වෙලා තිබෙන මේ මහා විදේශ විනිමය අර්බුදයක් තිබෙන මොහොතක අපිට ආරංචි වෙනවා අර බාල පෝර සමාගමට ඇමරිකානු ඩොලර් ලක්ෂ 67ක් ගෙවන්නට සිද්ධ වෙලා තිබෙනවා කියලා. කවුරු හරි අහන්නට ඕන කොහොමද ශාක නිරෝධායන සේවයේ සහතිකේ ලැබෙන්නට පෙර ණයවර ලිපි නිකුත් කරේ කොහොමද? කවුද ඒකට උපදෙස් දුන්නේ? කවුද ඒ ක්‍රියාවලිය දියත් කරේ? ඒක නිවැරදි ක්‍රියාවලියක්ද? බලන්න රටට සිදුවෙන හානිය. ඒ වගේම ගරු කතානායකතුමනි, එතනින් නතර වෙන්නේ නැහැ. තවත් ඛේද වාචකයක් සිද්ධ වෙනවා මේ නැනෝ නයිට්‍රජන් ජාවාරම තුල. ඇයි ජාවාරම කියන්නේ? ඒ රටේ විකුණන්නේ අපිට දැනගන්න තිබෙන දත්ත වලට අනුව රුපියල් 654ට. අපේ රටට විකුණනවා රුපියල් 2520ට. රුපියල් 1866ක වැඩි මිලක්. රුපියල් බිලියන 7.8ක මිලියන 7800ක ලක්ෂ 78000ක පාඩුවක් අපේ රටට. මෙන්න පෝර ඛේද වාචකය. මෙන්න නැනෝ නයිට්‍රජන් ඛේද වාචකය. දැන් ඔක්කොටම පස්සේ අපිට ඊයේ දවසේ අහන්නට ලැබෙනවා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්තුමා කියනවා කාබනික පෝර තීන්දුව අපි වෙනස් කරගත්තා. ආපහු හරවගත්තයි කියලා. මේ රටේ ගොවි ජනතාව වෙනුවෙන් අපි විශ්වාස කරනවා ඒක නිවැරදි තීන්දුව කියලා. හැබැයි ගැටලුවක් තියෙනවා කරු කතානායකතුමනි. ලේකම්තුමා එහෙම කිව්වයින් පස්සේ කෘෂිකර්ම අමාත්‍යතුමා ප්‍රකාශ කරනවා නෑ තවම එහෙම තීන්දුවක් කරන්න නැහැ කියලා. එතකොට ගරු ඇමතිතුමා එකක් කියනවා අමාත්‍යංශ ලේකම්තුමා තවත් එකක් කියනවා. ඒ ඔක්කොම කියන අතරතුර කෘෂිකර්ම ඇමතිතුමා කියන මේ පෝර ගෙන්වන එකට මම සම්බන්ධ නැහැ. ඒකට සම්බන්ධ පෝර ඇමති කියලා. දැන් පෝර ඇමතිතුමා මේ සභාවට ඇවිල්ලා අද උදේ කියනවා නෑ මේකට සම්බන්ධ කෘෂිකර්ම අධ්‍යක්ෂක ජනරාල් කියලා. දැන් පේනව නේද කැදහැලිය? ඇත්තෙම කතා කරනවා ගරු කතානායකතුමනි, කනගාටුවෙන් හෝ කියන්නට ඕන ආණ්ඩුවේ මධ්‍යම ස්නායු පද්ධතිය වැඩ කරන්නේ නැහැ. ඔළුව දන්නේ නැහැ කඳ කරන දේ, කඳ දන්නේ නැහැ කකුල් දෙක කරන දේ, කකුල් දෙක දන්නේ නැහැ අත් දෙක කරන දේ. කිසිම sannivedanayak නැහැ. අදහස් වමාරුවක් නැහැ. මම කියනවා බොහොම පැහැදිලිව මේ අවසාන මොහොතේ හරි
නිවැරදි තීන්දුව ගන්න. එක් එක්කෙනා සතුටු කරන්නට වැරදි තීන්දුව ගන්න යන්න එපා. නිවැරදි තීන්දුව ගන්න. උද්දච්ච වෙන්න එපා. අර මම පෙර කිව්වා වගේ වැරදි තීන්දුවක් අරගෙන වැරදි කියලා හිතනකොට රටට කියන්න අපිට වැරදුනා. අපි ඒක ගැන සමාව ඉල්ලා සිටිනවා. අපි දැන් හරි මේක නිවැරදි කරගන්නම් කියලා. නිවැරදි කරගන්නවා කියලා ලේකම්තුමා කිව්වෙන් පස්සේ ඇමතිවරයා කියන තවත් කතාවක්. මේක නිර්ලජ්ජිතයි ගරු කතානායකතුමනි. මේක මහා දැවැන්ත ඛේද වාචකයක්. දැන්වත් මේ ඛේද වාචකයට නැවතීමේ ලකුණු තබන්න. ඒ වගේම මම කැමතියි මේ අවස්ථාවේ ගරු කතානායකතුමනි ඔබතුමාගේ අවසරය පරිදි අප්‍රිකානු මහද්වීපයේ එක රටක් පිළිබඳව අදහස් ඉදිරිපත් කරා. ඔබතුමා දන්නවද රුවන්ඩා කියන රට පහුගිය කාලේ ගෝත්‍ර දෙකක් අතර රට අභ්‍යන්තරයේ තිබුණු ඒ මහා අභ්‍යන්තර යුද ක්‍රියාදාමය නිසා ලක්ෂ 8ක් ජීවිත නැති වුණා. ජීවිත ලක්ෂ 8ක්. හූටු සහ ටුට්සීස් කියන ගෝත්‍ර දෙක අතර තමයි මේ මහා යුදමය තත්ත්වය ඇති වෙලා ඒ ඛේද වාචක සිද්ධ වුණේ. ලක්ෂ 10ක් රට ඇතරලා ගියා. ඔබතුමා දන්නවද ගරු කතානායකතුමනි දැන් රුවන්ඩාව හඳුන්වන්නේ අප්‍රිකානු මහද්වීපයේ සිංගප්පූරුව හැටියට. ඇයි? දැන් හූටුස්ලයි ටුට්සීස්ලයි එකට එක්කහුව වෙලා සහෝදරත්වෙන් එකමුතු භාවයෙන් සංහිඳියාවෙන් මිත්‍රශීලීත්වෙන් ගෝත්‍රික වාද ભેද ඔක්කොම අමතක කරලා රට ගොඩනගන ගමනේ ඉන්නවා. අර ලක්ෂ 10ක් රට අතෑරලා ගිය අයට වෙනමම ෆයිනෑන්ෂල් ඉන්සෙන්ටිව් පැකේජ් එකක් දීලා තියෙනවා ආපහු තමන්ගේ රටට එන්න. අපිට බැරිද කතානායකතුමනි මේ රුවන්ඩාව කරන දේ අපේ රටේ කරන්න? ඇයි බැරි? මේ එක රටක් එක නීතියක් කියලා ආපු ගමම්ම එක ජන කොට්ටාසයක් සම්පූර්ණයෙන්ම අමතක කරලා දමලා වැඩක් කරන්න බැරිකම තුල නොහැකියාව තුල ජනප්‍රිය වීම සඳහා ಜಾති ભેදේ ආගම් ભેදේ වර්ණ ભેදේ වර්ග ભેදේ කුල ભેදේ ගෝත්‍ර ભેදේ අවුස්සලා මෙහෙම රටකට යන්න පුළුවන්ද? මොකද්ද මේ කරන විනාශය? මේ එක රටක් එක නීතියක් කියලා මේ හදන්නේ අර ගොවීනන්ට නිර්මාණය කරපු ඛේද වාචකයේ වගේ මේ මහා අන්ධකාරය තුල තවත් व्यसනයක් තවත් ඛේද වාචකයක් නිර්මාණය කරන්න. මොකද මේ කරන්නේ? මම පැහැදිලිව ඉල්ලීමක් කරනවා ආණ්ඩුවෙන්. තමුන්නාන්සලාගේ නියෝජිත කණ්ඩායමක් යවන්න රුවන්ඩාවට. ගිහිල්ලා බලන්න ඒ රට එක්සේසත් වෙලා කටයුතු කරන ආකාරය. ඒ රටේ සිදුවෙන හැම දෙයක්ම මම එකඟ වෙන්නේ නැහැ. මොකද ඒ රටේ ඇත්ත වශයෙන්ම මානව හිමිකම් උල්ලංඝනය ගණනාවක් සිද්ධ වෙනවා. ඒකට අපි එකඟ වෙන්න බෑ. මානව හිමිකම් ආරක්ෂා කිරීමයි, සිවිල් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමයි, ආර්ථික අයිතිය, සමාජීය අයිතික, සංස්කෘතික අයිතිය, ආගමික අයිතිය මේ ඔක්කොම එකට යන්නට ඕන. ඉතින් පිළි නොගන්න දේවල් තියෙනවා අපේ රුවන්ඩාවේ. නමුත් පුදුම ආර්ථික සමෘද්ධියක් ලබන්නේ. ඒ එකමුතු භාවයේ ශක්තියක් කරගෙන තිබෙන. අද ගෝත්‍රික සටන් නැහැ. එහෙනම් මම යෝජනා කරනවා රට තුල ස්ථාවරත්වයක් අපි ඇති කරගන්නට ඕන. රට තුල ಜಾති ભેදේ අවසන් නැතුව, ආගම් ભેදේ අවසන් නැතුව, වර්ණ ભેදේ, වර්ග ભેදේ, කුල ભેදේ, ගෝත්‍ර ભેද අවසන් නැතුව අපි එක රටක් හැටියට එක පියෙකුගේ මවකගේ දූ දරුවන් හැටියට එක පවුලේ සමාජිකයින් හැටියට අපි එකට ඉමු. එක්සත්ව කටයුතු කරමු. එක්සත්කමෙන් රටේ ස්වෛරීත්වයේ බහුමික අඛණ්ඩතාවය ඒ ඔක්කොටම වැඩිය ජාතික ආරක්ෂාව ශක්තිමත් වෙනවා. දැන් ජාතික ආරක්ෂාවේ වැඩක් නැහනේ ගරු කතානායකතුමනි. තානාපතිවරු ඇවිල්ලා බලපුලුවන්කාරකම් කරලා තානාපති කාර්යාල නියෝජිතයෝ අපේ රටේ බැංකුවට තහංචි දමනවා නම්, ආසාදිත ලේඛන වලට දමනවා නම්, බ්ලැක් ලිස්ට් කරනවා නම් මොන ස්වෛරීත්වයේද? මොන ජාතික ආරක්ෂාවද? රට වටේ කුණු පෝරණෙව්, බාල පෝරණෙව් කරකිනවා නම් මොන ජාතික ආරක්ෂාවද? කෝ ජාතික ආරක්ෂාව?
කෝ දේශප්‍රේමීත්වය? කෝ දේශාභිමානය? කෝ ජාති හිතෛෂීත්වය? යම් බොරු වචනනේ. ජාතික ආරක්ෂාව මහ පොළොවේ ක්‍රියාත්මක වෙන්නට ඕන ගරු කතානායකතුමනි. ඒ කාරණාවත් සමග තවත් කරුණු දෙකකින් මගේ අදහස් අවසන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ගරු කතානායකතුමනි, මේ කොවිඩ් ප්‍රශ්නයත් සමග අලුත් දුප්පත්කමක් නිර්මාණය වෙලා. කොවිඩ් ප්‍රශ්නය, ආණ්ඩුවේ අදක්ෂතාවය, නොහැකියාව, සැලසුම් සහගත ආර්ථික කළමනාකරණයක් නොමැතිකම තුල අලුත් දුප්පත්කමක් නිර්මාණය වෙලා තිබෙනවා. අද මේ රටේ බහුතරයක් දුප්පත්. ඉන්කම් පවර්ටි තියෙනවා. ආදායම් දුප්පත්කම. කන්සම්ප්ෂන් පවර්ටි තියෙනවා. පාරිභෝජන දුප්පත්කම. ෆුඩ් පවර්ටි තියෙනවා. ආහාර දුප්පත්කම. මව්වරුන්ගේ ලදරුවන්ගේ මන්ද පෝෂණ ප්‍රතිශතයන් ඉහළට යනවා. ජාතික ඛේදවාචකයක්. ජාතික ගැටලුවක්. එහෙනම් ගරු කතානායකතුමනි, අපිට දුප්පත්කම තුරන් කරන්නට වඩාත් කාර්යක්ෂම වැඩපිළිවෙලක් අවශ්‍යයි. මේ දුප්පත්කම තුරන් කරනවා කියලා මේ රටේ ලක්ෂ 15ක් 16ක් 17ක් පවුල් රටේ රාජ්‍ය තන්ත්‍රයේ සදාකාලික වහලුන් එහෙයියන් දේශපාලන අතකුළුවන් බවට පත් කිරීම මම හිතන්නේ දුප්පත්කම තුරන් කිරීමක් කියලා. ප්‍රායෝගික සවිබල ගැන්වීමේ ක්‍රියාවලියක් අවශ්‍යයි. යපුම් මානසිකත්වයකින් මිදෙන්නට ඕන. ඔබතුමා දන්නවද මෑත කාලයේ ප්‍රථම වතාවට ලෝක බැංකුව ආධාර ලබා දුන්නු එකම වැඩසටහන ජනසවිය කියලා. කවදාවත් ලෝක බැංකුව සබ්සිඩීස් වලට, ආධාර වලට, සහන වලට එහෙම දෙන්නේ නැහැ. ජනසවියට දුන්නා. ඇයි? ජනසවියට තිබුණා පැහැදිලි වැඩසටහන. හැබැයි ඒක අද දවසේ යුගයට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද කාලෙන් කාලයට අලුත් නිර්මාණශීලී වැඩපිළිවෙළ අවශ්‍යයි. ඒ නිසා පැහැදිලිවම අද මේ නිර්මාණය වෙලා තිබෙන මේ අලුත් දුප්පත්කමට මේ රජයේ අවධානය අනිවාර්යෙන්ම යොමු වෙන්නට ඕන. ඒ වගේම ගරු කතානායකතුමනි, මේ අවස්ථාවේ අවසාන වශයෙන් මම අදහස් කරනවා මාටින් ලූතර් කිං මැතිතුමා කරපු ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න. The ultimate measure of a man is not where he stands in the moments of comfort, but where he stands at times of challenge and controversy. මොකද ඒකේ තේරුම? මිනිසෙකු සම්බන්ධ අවසන් විනුම ලබාගත හැකි වනුයේ ඔහු සුව පහසු අවස්ථාවන්හි දරන ස්ථාවරය අනුව නොව අභියෝගාත්මක හා මතභේදාත්මක අවස්ථාවන්හි දරන ස්ථාවරය හෙවත් සිටගන්නා ස්ථානය අනුවයි. අද රටේ තියෙන්නේ මහා අභියෝගාත්මක අවස්ථාවක්. අපි ඒක පිළිගන්නවා. අර්බුදකාරී අවස්ථාවක්. අපි ඒක පිළිගන්නවා. නමුත් ඒ අවස්ථාවන් තුල ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටින්න. නිවැරදි තැන හිටගන්න. සත්‍යවාදයට ශක්තිය ලබා දෙන්න. විද්‍යාවට මුල් තැන දෙන්න. මෙතෙක්කල් අනුගමනය කරපු මිත්‍යාවාදී ක්‍රියාවලිය නතර කරන්න. ඒ වගේම ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම මේ වගේ අවස්ථාවක මේ දුප්පත්කම වර්ධනය වෙලා, නැතිබැරිකම වර්ධනය වෙලා, පෝලිං යුගයේ බිහි වෙලා, මිනිස්සුන්ගේ අගහිඟතාවයන් වර්ධනය වූ අවස්ථාවක මම මතක් කරන්න කැමති ෆ්‍රැන්ක්ලින් ඩෙලානෝ රූසවෙල්ට් ජනාධිපතිතුමාගේ ප්‍රකාශය. අපගේ ප්‍රගති පරීක්ෂණයේ සිදුවුණේ බොහෝ සෙයින් ඇති හැකි අය වෙත තව තවත් ධන දාන්‍ය ලබා දෙන්නේ යන කරුණ මත නොව නැතිබැරි අය වෙත ජීවත් වීමේ හැකියාව ලබා දෙන්නේ යන කරුණ මතයි. Franklin Delano Roosevelt stated, the test of our progress is not whether we add more to the abundance of those who have much. It is whether we provide enough for those who have too little. ඒ නිසා ගරු කතානායකතුමනි, මේ රටට නිව් ඩීල් එකක් අවශ්‍යයි.
නව ගනුදෙනුවක් අවශ්‍යයි. දසරාජ ධර්ම මත පදනම් වුණු දානයේ සීලය පරිත්‍යාගයේ ඍජු බව මෘදු බව තපස අක්‍රෝධයේ අවිහිංසාව ඉවසීම අවිරෝධතාවය මත කේන්ද්‍රගත වුණු රාජ්‍ය පාලනයක් අපේ රටට අවශ්‍යයි. අවසාන වශයෙන් මම කියන්න කැමති ගරු කතානායකතුමනි අද වෙන විටත් සිරිල් ගාමිණී පියතුමා CID ප්‍රශ්න කරන සිරිල් ගාමිණී පියතුමා ප්‍රමුඛ කතෝලික ප්‍රජාව සමස්ත ප්‍රජාව පාස්කු ප්‍රහාරයේ පාස්කු ත්‍රස්තවාදයේ පාස්කු ඒ නීච ක්‍රියාවේ අසහනයට පත් වුණු අය. සිරිල් ගාමිණී පියතුමා නියෝජනය කරන්නේ විපතට පත් වුණු කොට්ටාසය. ජීවිත නැති වුණු කොට්ටාසය. ඇස් ඉස්මස්ලේ පරිත්‍යාග කරපු කොට්ටාසය. අද දෛවයේ සරදම වෙලා තිබෙන්නේ එතුමාට සිද්ධ වෙලා තිබෙනවා CID එක ගානේ ගිහිල්ලා රස්තියාදු වෙන්න. මොකද්ද මේ කරන්නේ? මොකද්ද සිදුවේ යුත්තේ? සිදුවේ යුත්තේ පාස්කු ප්‍රහාරයේ පසුපස හිටපු මහමුල කරුවන් පුද්ගලයන් හෝ කණ්ඩායම් නිවැරදිව පිරිසිදුව විනිවිද භාවයෙන් යුක්තව අපක්ෂපාතී පරීක්ෂණයක් තුළින් සොයා ගැනීම. කාගේවත් අත්වල ලේ තැවරිලා නැත්නම් ඇයි ඒවට බය වෙන්නේ? බය වෙන්න හොඳ නැහැ. Taman නිවැරදි තැනක ඉන්නවනම් Tamanට හැකියාව තියෙන්නට ඕන මේ ජන සමාජයේ තිබෙන සැක සංකා සියල්ලක්ම බැහැර කරන අපක්ෂපාතී පරීක්ෂණයකට ගිහිල්ලා විශේෂයෙන්ම කාඩිනල් තුමා ප්‍රමුඛ කතෝලික ප්‍රජාව සහ රටේ ප්‍රජාවගේ ඒ තිබෙන්නා වූ කුකුස කුතුහලය විචිකිච්ඡාව සැකය දුරු වෙන ආකාරයේ නිවැරදි පරීක්ෂණයක් පැවැත්වීම අත්‍යවශ්‍යයි. නිසා ගරු කතානායකතුමනි මේ අවස්ථාවේ අපි හැමෝගේම ප්‍රාර්ථනාව මේ රටේ තිබෙන ආර්ථික සමාජීය අගහදෙන් රටක් හැටියට අපි ගොඩ එන්නට කටයුතු කරන්නට ඕන. බංකොලොත් රටක් නිර්මාණය කිරීම අපි කිසිම කෙනෙකුගේ අභිලාෂය නෙවෙයි. අරාජික රටක් අසාර්ථක රටක් පරාජිත රටක් නිර්මාණය කිරීම අපි කිසිම කෙනෙකුගේ හිතේ නැහැ. මේ රටට අපි ආදරේ. මේ රට අපි රැකගන්නට ඕන. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුල කාලයකට එක කණ්ඩායමකට කාලයකට තව කණ්ඩායමකට තවත් කාලයකට තව කණ්ඩායමකට රාජ්‍ය බලය ලැබෙන. අපි හැමෝටම තිබෙන්න ඕන එක අරමුණක්. ඒ අරමුණ තමයි රට ආරක්ෂා කිරීම, රට දියුණු කිරීම, රට ගොඩ නැංවීම. ඒ උදෙසා ප්‍රායෝගික ප්‍රගතිශීලී විපක්ෂයක් හැටියට අපේ උපරිම සහයෝගය ලබා දෙන්නට අපි සූදානම්. අපි උද්ඝෝෂණයක් පැවැත්තුවා. උද්ඝෝෂණ ගණනාවක් කරලා ලොකු උද්ඝෝෂණයක් පැවැත්තුවා. ඒ කරේ රටේ ජනතාව වෙනුවෙන්, ගොවි ජනතාව වෙනුවෙන්, සාමාන්‍ය මිනිස්සු වෙනුවෙන්. අපි සතුටු වෙනවා උද්ඝෝෂණය පවත්වලා දින 5කට පස්සේ ලේකම්තුමා කියනවා අපි U-turn එකක් දානවායි කියලා. ඒක බොහොම හොඳ දෙයක්. මම ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා ලේකම්තුමාගේ මතේ ඉන්න. ගොවියට අවශ්‍ය පෝර ටික ගෙනෙන්නට කටයුතු කරන්න. දැන් ගොවියව වින්දෙව්ව ඇති. මේ අසහනය, පීඩනය, මේ දුක කඳුල වේදනාව ඇති. මිනිස්සුන්ට මේවා උහුලන්න බෑ. මිනිස්සුන්ට මේවා දරා ගන්න බෑ. එක වේලක් කෑවහම ඊළඟ වේල කන්නේ කොහොමද කියලා මිනිස්සු හිතන්නේ. දරුවට කිරිපිටි ටික අරන් දෙන්නට හැකියාවක් නැහැ. මම ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා මනුෂ්‍යත්වයට, මනුස්සකමට, මනුස්සුන්ගේ ඉල්ලීමට, හැඟීම් වලට ඇහුම්කන් දීලා ඒවා ක්‍රියාත්මක කරන්නට කාරුණික වන්න. නම්‍යශීලී වන්න. මෙච්චර තද දරනලු නීති රීති ගේන්න එපා. මේ තද තැනින් පොඩ්ඩක් ඉවත් වෙලා මොලොක් භාවයක් ඇති කරගන්න. පොඩ මෘදු වෙන්න. ශක්තිමත් වෙන්න ඕන තැන් තියෙනවා. නැහැ කියලා කියන්නේ. ජාතික ආරක්ෂාව සුරක්ෂා කරනකොට ඒව ගැන සාකච්ඡා බෑ. ඍජුව ඉන්නට ඕන. නමුත් මිනිස්සුන්ගේ දුක ඉදිරියේ
කාරුණිකව ඉල්ලීමක් කරන ආණ්ඩුවෙන් මිනිස්සුන්ගේ දුකට පිහිටවන්න. කඳුළු පිස දමන යුගයේ නිර්මාණය කරන්න. හදවතේ තිබෙන ඒ අඳෝනාව නැති කරන්නට ප්‍රගතිශීලී ප්‍රායෝගික සහනයක් සංවර්ධනයක් උදා කරන්න. මට අවස්ථාව ලබා දුන්න ඔබතුමාටත් සවන් දුන් සිළු දෙනාටත් තුති පුදනවා. ජයග්‍රාහී රටක් අපි නිර්මාණය කරමු. ස්තුතියි. ආචාර්ය නාල